අද අපේ පාඩම වෘත්තය. වෘත්තය කියන පාඩම අයිති වන්නේ සංයුක්ත ගණිතයේ ශුද්ධ ගණිතය කරන කොටසට. ඔයගොල්ලෝ වෘත්තය කියන එක ඉගෙනගෙන තියෙනවා. වෘත්තයක් කියන්නේ මොකක්ද? වෘත්තයක් කියන්නේ තලයක තියෙන අචල ලක්ෂයක ඉඳන් නියත දුරකින් ඒ තලය මත පිහිටි විචල්්‍ය ලක්ෂයක පතය තමයි වෘත්තය කියන්නේ. ඒ කියන්නේ අචල ලක්ෂයක ඉඳන් නියත දුරකින් චලනය වෙන ලක්ෂාංගයේ පතයට තමයි අපි වෘත්තයක් කියන්නේ. එතකොට මේ අචල ලක්ෂයට අපි කියනවා වෘත්තයේ කේන්ද්‍රය කියලා. ඒ නියත දුරට කියනවා අපි වෘත්තයේ අරය කියලා. අපි බලමු කේන්ද්‍රයේ මූල ලක්ෂය වන අරය R වන වෘත්තයක සමීකරණය මොකක්ද කියලා. හරි. මෙතන මේ ඇඳලා තියෙන්නේ කේන්ද්‍රයේ මූල ලක්ෂය වන අරය R වන වෘත්තය. ඉතින් අපි මේ වෘත්තයේ සමීකරණය බලමු මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ P කියන ලක්ෂයෙන් මෙන්න මේ සිරස් උස y තිරස් උස x. ඉතින් අපි දන්නවා මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් අපිට ඒකට පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. ඊට පයිතගොරස් ප්‍රමේය දුවත් අපිට OP කියන දිග OP වර්ගය අපි දන්නවා මේ කාරණේ වර්ගය OP වර්ගය කියන්නේ මේ දිග x ගෙන් බිඳුව අඩු කරාම ඒකේ වර්ගය මේ දිග x ඍණ බිඳුව මේ දිග y ඍණ බිඳුව වර්ග දෙක එකතුවට මේක සමානයි. අපි දන්නවා OP කියන්නේ අපේ අරය r වර්ගය. r වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය කියලා එනවා. එහෙනම් මූල ලක්ෂ්‍ය කේන්ද්‍රය වන අරය r වන වෘත්තයක සමීකරණය අපිට එනවා x වර්ගය ධන y වර්ගය සමානයි r වර්ගය කියලා. ඒ වගේම අපි හිතමු වෘත්තේ ඒ වගේම අපි බලමු කේන්ද්‍රයේ a, b වන අරය r වන වෘත්තයක සමීකරණය කොහොමද හොයන්නේ කියලා. ඒත් ඒ විදිහමයි. කේන්ද්‍රයේ a, b වන හරි. මේ වගේ වෘත්තයක් අඳගත්තොත් අපි කේන්ද්‍රයේ a, b අරය r මේ c කියන කේන්ද්‍රය මෙතන තියෙන්න පුළුවන්. කොහෙට තියෙන්න පුළුවන්. ඒක අනුරූපව මේ කණ්ඩායම් වලට අනුරූපව තමයි කේන්ද්‍රය පිහිටන්නේ. මම මෙතන ගත්තා. හරි. ඉතින් අපි බලමු කොහොමද මේකේ සමීකරණය ගන්නෙ. ඔයගොල්ලෝ කලින් විදිහමයි මේ දුර තිරස් දුර දන්නවා x ඍණ a සිරස් දුර දන්නවා y ඍණ b. එහෙනම් පයිතගොරස් ප්‍රමේයෙන් අපිට ලියන්න පුළුවන් කලින් විදිහමයි r වර්ගය සමානයි x ඍණ a වර්ගය ධන y ඍණ b වර්ගය. ඉතින් මේක තමයි කේන්ද්‍රය a, b වෙන අරය r වන වෘත්තයක සමීකරණය. ඒ විදිහට කේන්ද්‍රයයි අරයයි දෙනවනම් අපිට ඕනම වෘත්තයක සමීකරණය ලියන්න පුළුවන්. නමුත් සම්මත සමීකරණයක් තියෙනවා වෘත්තයක සම්මත සමීකරණ. අපි ඒක බලමු මොකක්ද කියලා. වෘත්තයක සම්මත සමීකරණය. right. කේන්ද්‍රය එතකොට මෙතෙන්දී අපි සම්මත සමීකරණයේදී කේන්ද්‍රය විදිහට ගන්නේ ඍණ g, ඍණ f කියන කණ්ඩායමක. වෘත්තය මත ඕනෑම ලක්ෂයක් ගන්නවා අපි x, y කියලා. අරය r කියලා ගන්නවා. ඉතින් කලින් විදිහටම අපිට ගන්න පුළුවන් වෘත්තයේ අරය කියන්නේ r වර්ගය සමානයි මෙන්න මේ තිරස් දුර එනවා අපිට x ඍණ g. ඒකේ වර්ගය එකතු කිරීම y ඍණ f. මේකේ වර්ගය. මේක සුළු කරාම අපිට එන r වර්ගය සමානයි x වර්ගය x ධන g වල වර්ගය y ධන f වල වර්ගය කියලා. මේක අපිට සුළු කරන්න පුළුවන් x වර්ගය එතන එනවා 2ක් gx ධන g වර්ගය මෙතන එනවා y වර්ගය ධන 2ක් fy ධන f වර්ගය. එහා පැත්තේ තියෙන r වර්ගය මම එක මේ පැත්තට ගෙන ඍණ r වර්ගය සමානයි බිඳුව කියලා. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් x වර්ගය ධන y වර්ගය ධන 2ක් gx ධන 2ක් fy ධන g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය සමානයි බිඳුව කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා x ගේ වර්ගපදයක් y ගේ වර්ගපදයක්
x ගේ පදයකුත් y ගේ පදයකුත්. මෙතන තියෙන නියත පද ටික. අන්නේ නියත පද ටිකක් තියෙන. ඒ වෙනුවට මම ගන්නවා c කියලා. c කියන්නේ නියතය. පොදුවේ අපිට ලියන්න පුළුවන් x වර්ගය ධන y වර්ගය ධන 2ක් gx ධන 2ක් fy ධන c සමානයි 0යි. මෙහි c යනු g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය. එතකොට මේ g කියන්නේ මොකක්ද කියලා දන්නවා, f කියන්නේ මොකක්ද කියලා දන්නවා. වෘත්තයේ කේන්ද්‍රය ඍණ g, ඍණ f, r කියන්නේ අපේ වෘත්තයේ අරය. මේක තමයි වෘත්තයක සම්මත සමීකරණය. ඍණ g, ඍණ f කේන්ද්‍රය වන අරය r වන වෘත්තයක සම්මත සමීකරණය තමයි මේ. මොකද්ද? x වර්ගය ධන y වර්ගය ධන 2ක් gx ධන 2ක් fy ධන c සමානයි 0යි. මේකේ c කියන්නේ g වර්ගය ධන f වර්ගයේ ඍණ ධන c. මේකේ c කියන්නේ g වර්ගය ධන f වර්ගයේ ඍණ r වර්ගය. අපි බලමු මේකේ මේ c කියන නියතය වෙනස් වෙනකොට වෘත්තයට මොකද වෙන්නේ කියලා. අපේ c කියන්නේ g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය. මෙතනින් ඕගොල්ලන්ට r කියන එක උක්ත කරගන්න පුළුවන් බැවින් අපිට r වර්ගය උක්ත කරගන්න පුළුවන් කොහොමද? g වර්ගය ධන f වර්ගය ඍණ c කියලා එනවා. ඔයගොල්ලෝ දන්නවා r කියන්නේ වෘත්තයේ අරය. ඒක හැම වෙලාවෙම ධන වෙන්න ඕනේ. එහෙනම් අපිට වර්ගමූලය ගන්න පුළුවන් දෙපැත්තම. මේ පැත්ත වර්ගමූලය ගත්තොත් r. මේ පැත්තට අපි ඍණ අවස්ථාව සලකන්නේ. මොකද අරය හැම වෙලෙම ධන ඍණ වෙන්න බෑ. g වර්ගය ධන f වර්ගය ඍණ c. වෘත්තයක සාධාරණ සමීකරණයට අනුව අපිට කියන්න පුළුවන් මේකනේ අපේ ආරය පළවෙනි අවස්ථාව r බිඳුවට වඩා විශාල විට මොකද වෙන්නේ? r බිඳුවට වඩා විශාල විට ඒ කියන්නේ g වර්ගය ධන f වර්ගය ඍණ c කියන එක විශාලයි බිඳුව විට මෙතන එන්නේ ධන සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ තාත්තික වෘත්තයක් ලැබෙනවා. විට තාත්තික වෘත්තයක් ලැබෙනවා. මොකද අරය ප්‍රශ්නයක් නැහැ, මේක ධනයි. විට තාත්තික වෘත්තයක් ලැබේ. ඒ වගේම g වර්ගය ධන f වර්ගය සමානයි c විට සලකමු. දෙවෙනි කොටස g වර්ගය ධන f වර්ගය ඍණ c සමානයි බිඳුව විට. ඒ කියන්නේ r සමානයි බිඳුව විට. r සමානයි බිඳුව විට මොකද වෙන්නේ? r සමානයි බිඳුව කියන්නේ වෘත්තයේ අරය බිඳුව. ඒ කියන්නේ වෘත්තයක් නෑ එතන. එතකොට එතන තියෙන ලක්ෂය. වෘත්තය මොකද වෙන්නේ? වෘත්තයේ ලක්ෂයකට ඌනණය වෙනවා. වෘත්තය ලක්ෂයකට ඌනණය වේ. ඒ කියන්නේ අරය කුඩයි බිඳුවට. අරය කුඩයි බිඳුව වෙන්නේ කොයි වෙලාවටද? මෙන්න මේක g වර්ගය ධන f වර්ගය ඍණ c කුඩයි බිඳුව විට. එහෙනම් වෙන්නේ මෙන්න මේ කොටස c ට වඩා කුඩා වුණා. විට. මොකද මේ කොටස ඍණ වුණාම අපිට එන්නේ ඍණ සංඛ්‍යාවක වර්ගමූලය. ඍණ සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ අතාත්තිකයි. එහෙනම් අරය අතාත්තික වෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ අතාත්තික වෘත්තයක්.
වෘත්තයක් ලැබේ. ඒ වගේම අපි දන්නවා සම්මත වෘත්තයක සමීකරණය තමයි x වර්ගය ධන y වර්ගය ධන 2ක් gx ධන 2ක් fy ධන c සමානයි 0යි. මෙහි c යනු g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වෘත්තයේ ලක්ෂණ ඒකේ තියෙනවා x වර්ගයේ y වර්ගයේ සංගුණක සමානයි. ඔයගොල්ලන්ට පැහැදිලි. ඒ වගේම xy ගේ ගුණිත පද මේකේ නැහැ. එහෙනම් වෘත්තයක සමීකරණ විශේෂ ලක්ෂණ තමයි x වර්ගයේ y වර්ගයේ සංගුණක සමානයි. ඒ වගේම xy ගුණිත පද නැහැ. අපි බලමු සමීකරණයක් අරගෙන මෙන්න මේ වගේ දෙකයි x වර්ගය ධන 3යි y වර්ගය ධන 3යි x ධන 5යි y ධන 8 සමානයි 0. මේක වෘත්තයක්ද නැද්ද? මේක වෘත්තයක් වෙන්නේ නැහැ. මොකද x වර්ගයේ සංගුණකය 2යි y වර්ගයේ සංගුණකය 3යි. ඒ නිසා මේ වෘත්තයක් නොවේ. හේතුව x වර්ගයේ y වර්ගයේ සංගුණක පද සංගුණක සමාන නැති නිසා. තව එකක් ගත්තොත් අපි මෙහෙම x වර්ගය ධන භාගයයි x භාගයයි y වර්ගය ඒක පැහැදිලි සමාන බිඳුව මේක වෘත්තයක් නෙවෙයි. මොකද x වර්ගයේ සංගුණකය 1යි y වර්ගයේ සංගුණකය භාගයයි. තව සමීකරණයක් සැලකුවොත් මෙන්න මේ වගේ 8යි x වර්ගය ධන 8යි y වර්ගය ධන 4යි x 2යි y ධන 5 සමානයි 0. මෙන්න මේක ගත්තොත් x වර්ගයේ සංගුණකයයි y වර්ගයේ සංගුණකයයි සමානයි. ඒ වගේම xy ගුණිත පද නැහැ. එහෙනම් මේකේ නිරූපණය වෙන්නේ මොකක්ද? මේකෙන් වෘත්තයක් නිරූපණය වෙනවා. වෘත්තයේ තාත්විකද අතාත්විකද නැත්නම් ලක්ෂ්‍යයක්ද මොකක්ද කියලා බලන්න අපි අලේ ගැන බලන්න ඕනේ. කියන්නේ අපි චෙක් කරන්න ඕනේ මේක g වර්ගය ධන f වර්ගය ඍණ r වර්ගය කියන එක චෙක් කරන්න ඕනේ. එහෙනම් මේක g හොයාගන්න ඕනේ. g හොයාගන්න අපි මේක සම්මත ආකාරයට පත් කරගන්න ඕනේ. 8න් බෙදනවම x වර්ගය y වර්ගය මෙතන එනවා 2න් 1යි x මෙතන එනවා 4න් 1යි y 8න් 5 කියලා එනවා. එතන මෙතන 2යි gx නම් g අපි g වෙන්නේ මොකද්ද? මෙතන තියෙන සංගුණකය දෙකෙන් බෙදුවාම ඒ කියන්නේ g වෙන්නේ 4න් 1 f වෙන්නේ 8න් 1. අපි c කියන්නේ මෙතන c කියන්නේ මේකනේ. එතකොට අපි gf ගන්නවා. එකෙන් අපිට r හොයාගන්න පුළුවන්. ඒ අනුව අපිට මේක පැහැදිලි මෙතන ඉන්න වෘත්තයක් කියලා. වෘත්තයක් ඒ වගේම g වර්ගය ධන f වර්ගය ඍණ c වර්ගය කියන එකේ මේක විශාලයි බිඳුව වෙනවා. එතකොට අපිට පැහැදිලි මෙතන තාත්වික වෘත්තයක් ලැබෙනවා. අන්න ඒ විදිහට x වර්ගයේ y වර්ගයේ සංගුණක දිහා බලලා xy ගුණිත පද නැත්තා වෘත්තයක්ද නැද්ද කියලා තීරණය කළා. f වර්ගයේ ධන g වර්ගයේ ඍණ r වර්ගය සමානයි c නේ. ඒක තාත්වික නම් තාත්වික වෘත්තයක් බිඳුව නම් ලක්ෂයකට උනන වෙනවා. කුඩායි බිඳුව නම් අතාත්වික වෘත්තයක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. මේ සමීකරණය තවදුරටත් සුළු කරගොත් අපිට c කියන එක අපි දන්නවා 8න් 5යි. කේන්ද්‍රය දන්නවා ඍණ 4න් 1යි ඍණ 8න් 1යි. අරය හොයන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා
මේ සමීකරණයට g ගේ f ගේ c ගේ අගයන් ආදේශ කරලා අපිට අරය හොයන්න පුළුවන්. කියන දෙන ලද සමීකරණයකින් එක වෘත්තයක්ද නැද්ද කියලා හොයන්න පුළුවන්. ඒ වගේම කේන්ද්‍රය ඒ වගේම අපිට අරය හොයන්න පුළුවන්. කේන්ද්‍රයේ ඛණ්ඩාංක හා අරය හොයන්න පුළුවන්. අපි බලමු වෘත්තයක විස්කම්භයේ අන්තලක්ෂ දීලා තියෙනකොට අපි කොහොමද වෘත්තයේ සමීකරණය ගන්න කියලා අපි හිතමු. මේ විස්කම්භය කියන්නේ කේන්ද්‍රය හරහා යනවා. මේ ලක්ෂය මම ගන්නවා x1 y1 කියලා. මේක x2 y2. ඔයගොල්ලෝ දන්නවා විස්කම්භය හරහා යන ජාය කේන්ද්‍රයේ පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90ක්. ඍජු කෝණයක් තමයි හැදෙන්නේ. එහෙනම් මේ ලක්ෂය මම x, p කියලා අරගෙන x, y කියලා ගන්නවා. මේක a කියලා ගන්නවා. මේක p කියලා ගන්නවා. ඉතින් අපි දන්නවා සරල රේඛාවේදී අපි ඉගෙනගෙන තියෙනවා රේඛා ඛණ්ඩ දෙකක් එකින් එකට ලම්බක නම් ඒ රේඛාවල අනුක්‍රමණවල ගුණිතය ඍණ 1යි කියලා. ඉතින් අපිට ගන්න පුළුවන් AB ගේ අනුක්‍රමණය M1 AB කියලා ගත්තොත් අපිට ඒක හොයන්න පුළුවන් y ඛණ්ඩාංකවල වෙනස බෙදීම x ඛණ්ඩාංකවල වෙනස. ඒ වගේම PA හි අනුක්‍රමණය, ඒ වගේම PB හි අනුක්‍රමණය මම ගත්තොත් P MPB කියලා ඒකත් වෙන්නේ y ඛණ්ඩාංකවල වෙනස බෙදීම x ඛණ්ඩාංකවල වෙනස. ඒ කියන y ඍණ y2 බෙදීම x ඍණ x2 කියලා. එහෙනම් මේ දෙක රේඛා ඛණ්ඩ දෙකකින් එකට ලම්බකයි. එහෙනම් අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ 1ක් වෙනවා. එහෙනම් මේ දෙකේ ගුණිතය ඍණ 1ක් කියලා ගන්න පුළුවන්. සමානයි ඍණ 1 හරස් ගුණ කරලා මේක පැත්තකට ගෙනවත් අපිට ලැබෙනවා y ඍණ y1 වරක් y ඍණ y2 ගුණ කරාම ඍණ x ඍණ x1 x ඍණ x2 කියලා. මේක එක පැත්තකට ගෙනවත් අපිට ලැබෙනවා y ඍණ y1 වරක් y ඍණ y2 එකතු කිරීම x ඍණ x1 x ඍණ x2 සමානයි 0 කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපි වෘත්තයක විස්කම්භයක දෙකලවර දන්නවා නම් අපිට ඒ වෘත්තයේ සමීකරණය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. y ඍණ y1 වරක් y ඍණ y2 එකතු කිරීම x ඍණ x1 වරක් x ඍණ x2 සමානයි 0 කියලා. අපි උදාහරණයක් ගත්තොත් p කියලා ලක්ෂයක් තියෙනවා 1, ඍණ 2 හා q කියලා ලක්ෂයක් තියෙනවා ඍණ 3,4 කියලා. මේ ලක්ෂ විස්කම්භයක අන්ත වෙනවා. විස්කම්භයක අන්තවන වෘත්තයේ සමීකරණය සොයන්න. වෘත්තයේ සමීකරණය සොයන්න. අපිට තියෙන්නේ කෙලිම මේකට දාන්න. y1 y2 කියන්නේ y1 ඍණ 2 නම් y2 කියන්නේ 4. x1 එක නම් x2 වෙන්නේ ඍණ 3. ඉතින් මේ සමීකරණයට දාලා අපිට වෘත්තයේ සමීකරණය ගන්න පුළුවන්. මේක අපිට එනවා y ඍණ 2 කියන්නේ y ධන 2 y ඍණ y2 කියන්නේ මෙතන 4 ධන x ඍණ 1 x ඍණ 3 කියන්නේ x ධන 3 සමානයි 0. මේක සුළු කරාම අපිට වෘත්තයේ සමීකරණය එනවා. සුළු කරන්න පුළුවන් y වර්ගය එතන ඍණ 4යි x ධන 2යි
ඍණ 4යි ධන 2යි වුණාම ඍණ 2යි වෙනවා. ඍණ 8. මෙතන x වර්ගය ධන 3x මෙතන ඍණ 1x වුණාම ධන 2x ඍණ 3 සමානයි බිඳුව සුළු කරාම අපිට එන x වර්ගය ධන y වර්ගය ධන 2x ඍණ 2y ඍණ 11 සමානයි බිඳුව කියලා අපිට වෘත්තීය සමීකරණය ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට මේ වෘත්තය වුණා කේන්ද්‍රය හොයන්න පුළුවන් ඒ වගේම ආරය හොයන්න පුළුවන්. අපි කේන්ද්‍රය හොයන්න අපි දන්නා මේක තියෙන x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2 fy ධන c ආකාරය. එහෙනම් අපි මෙතන g කියන්නේ එක දෙකෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ g කියන්නේ 1යි f කියන්නේ ඍණ 1යි c කියන්නේ ඍණ 11. එහෙනම් අපි කේන්ද්‍රය දන්නවා. කේන්ද්‍රය වෙන්නේ ඍණ g ඍණ f නේ. එහෙනම් ඍණ 1 ධන 1 තමයි අපේ කේන්ද්‍රය වෙන්නේ. අරය හොයන්න පුළුවන්. අපි දන්නවා r සමානයි g වර්ගය ධන f වර්ගය ඍණ c වර්ගයේ වර්ගමූලයෙන් තමයි අපි අරය හොයන්නේ. එකට ආදේශ කරන්න g කියන්නේ ඍණ c වර්ගයේ c g කියන්නේ ඍණ 1යි කියන්නේ 1යි f කියන්නේ 1යි 1යි c කියන්නේ ඍණ 11 ඍණ කියන්නේ මෙතන ගන්න 11 වෙනවා. 11 12 13 මූල 13 තමයි අපේ අරය වෙන්නේ. අරය මූල 13ක් වෙන කේන්ද්‍රය ඍණ 1, ධන 1 වෙන විස්කම්භයක ලක්ෂ pq වන වෘත්තීය සමීකරණය තමයි අපි මේ හොයලා තියෙන්නේ. අපි බලමු ඊළඟට වෘත්තයක් අනුබද්ධයෙන් කොහොමද මේ ලක්ෂයක පිහිටීම සොයන්නේ කියලා. මම වෘත්තයක් ගත්තා. කේන්ද්‍රයේ ඍණ g, ඍණ f වෙන වෘත්තීය සමීකරණ x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c මේකේ අරය r කියලා ගන්නවා. අපි පිටින් ලක්ෂයක් ගමු x1 y1 කියලා. ඒ ලක්ෂය කියලා ගන්නවා x1 y1 කියලා ලක්ෂයක් ගන්නවා. මේ ලක්ෂයේ පිහිටීම මේ වෘත්තය අනුබද්ධයෙන් වෘත්තය ඇසුරු කොටගෙන මේ ලක්ෂයේ පිහිටීම විස්තර කරන්න තමයි අපි හදන්නේ. අරය r වෙන වෘත්තයක් ගත්තොත් අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් අපිට පැහැදිලි මේක මෙන්න මේ CA කියන දුර මේ r-ට වඩා වැඩි නම් මේ ලක්ෂයේ පිහිටන්නේ වෘත්තයෙන් පිටත. ඒ වගේම CA කියන දිග රේඛා ඛණ්ඩයේ දිග r-ට සමාන නම් මේ A කියන ලක්ෂයේ පිහිටන්නේ මේ වෘත්තයේ මත. ඒ වගේම CA කියන ලක්ෂයේ දිග r-ට වඩා කුඩායි නම් මේ A කියන ලක්ෂයේ පිහිටන්නේ වෘත්තය ඇතුළත. ඉතින් අපි දන්නවා රේඛාවක සරල රේඛාව දිගට තියෙන රේඛාවක දිග හොයන්න පුළුවන් සමීකරණයක්. එහෙනම් අපි CA කියන දිග හොයමු. CA කියන දිග හොයන්න පුළුවන් අපිට x1 ඍණ g කියන g වෙනවා. ඒකේ වර්ගය ධන y1 ඍණ f කියන එතන ධන වෙනවා වර්ගයේ වර්ගමූලයෙන් තමයි CA ඉන්නේ. එහෙනම් අපි CA කියන දිග දන්නවා. එහෙනම් ඉතින් එතකොට මෙතන CA කියන්නේ මේක අපේ අරය
අරයට වඩා CA විශාල නම් මේ A කියන ලක්ෂයේ තියෙන්නේ වෘත්තයෙන් පිටත. සමාන නම් වෘත්තයේ මත R කියන එක CAට වඩා විශාලයි. එහෙමනම් වෘත්තයේ ඇතුළත. කියන්නේ R කියන එක කුඩා හෝ සමාන හෝ විශාල වෙන විට අපිට අවස්ථා තුන ලැබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ R කියන්නේ ධනාගයක්, CA කියන්නේ ධනාගයක්. එහෙනම් වර්ගය සලකන්නත් පුළුවන් අපිට. වර්ගය ගත්ත කියලා අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ. R වර්ගය කුඩා හෝ සමාන හෝ විශාල වෙනවා CA වර්ගයට. CA වර්ගයට. ඉතින් R වර්ගය ගත්තොත් කුඩා හෝ සමානයි විශාලයි CA වර්ගය කියන එක ගන්න පුළුවන් අපිට x ධන x1 ධන g වල වර්ගය ධන y1 ධන f වල වර්ගය. එහෙනම් මේක කුඩා අවස්ථාවේදී කියන්නේ මේක විශාලයි CA විශාල එහෙනම් වෘත්තයෙන් පිටත තියෙන්නේ. සමාන අවස්ථාවේදී වෘත්තයේ මත තියෙන්නේ R විශාලයි CA වුණාම වෘත්තය ඇතුළත තියෙනවා. අපි දන්නවා අපි R වර්ගය කියන්නේ G වර්ගය ධන F වර්ගය ඍණ C වර්ගය. මේ අසමානතාවය මේ විදිහටම ලියන්න පුළුවන් කුඩායි සමානයි විශාලයි x1 ධන G වර්ගය ධන y1 ධන F වර්ගය. මේක සුළු කරන්න පුළුවන් අපිට G වර්ගය ධන F වර්ගය ඍණ C වර්ගය අසමානතා ඒ විදිහටම තියෙනවා x1 වර්ගය ධන 2ක් gx1 ඊය G වර්ගය y1 වර්ගය 2ක් fy1 ධන F වර්ගය. දෙපැත්තෙම G වර්ගය F වර්ගය තියෙනවා කැන්සල් වෙනවා ඒක. එහෙනම් අපිට එනවා සමීකරණය x1 වර්ගය y1 වර්ගය 2ක් gx1 2ක් fy1 සීනේට ආවහම ධන C විශාල හෝ කුඩා හෝ සමාන හෝ කුඩායි බිඳුව කියලා එනවා. එහෙනම් මේක අනුව අපිට කියන්න පුළුවන් මෙන්න මේ ලක්ෂය x1 y1 කියන ලක්ෂයේ පිහිටීම. මොකද කරන්න ඕන? එතකොට අපිට කරන්න තියෙන මේ A ලක්ෂයේ ඛණ්ඩාංක මෙන්න මේ වෘත්තයට ආදේශ කරාම එන උත්තරේ විශාල හෝ සමානයි බිඳුව වෙනවා නම් A කියන ලක්ෂයේ පිහිටන්නේ වෘත්තයෙන් පිටත. සමානයි බිඳුව වෙනවා නම් වෘත්තයේ මත, කුඩායි බිඳුව වෙනවා නම් වෘත්තයේ ඇතුළත පිහිටෙනවා. අපි උදාහරණයක් ගමු. උදාහරණයක් සලකවුවොත් අපි හිතමු මේ වගේ. හරි. මෙන්න මේක තමයි වෘත්ත x වර්ගය ධන y වර්ගය ඍණ 2x ඍණ 4y ඍණ 4 සමාන බිඳුව. ඒ වෘත්තය අනුබද්ධයෙන් අපිට මෙන්න මේ ලක්ෂයේ පිහිටීම ඕන. ලක්ෂය තමයි ඍණ 1,2. ඉතින් අපි හොයන්න මොකද කරන්නේ? මෙන්න මේ ඛණ්ඩාංක xy ඛණ්ඩාංක වෘත්තයට ආදේශ කරලා එන උත්තරේ බිඳුවට වඩා විශාලද කුඩාද සමානද කියලා බලන්න. අපි ඒක සුළු කරලා බලමු. x කියන්නේ ඍණ 1 ඍණ 1 වර්ගය ධන 2 වර්ගය ඍණ 2 වරක් ඍණ 1 4 වරක් 2 ඍණ 4. උත්තරේ එනවා 1යි 4යි එතන ධන 2යි 8යි 4යි. උත්තරේ මෙතන එනවා 6යි 7යි. උත්තරේ කුඩායි බිඳුව කියලා එන්නේ. කුඩායි බිඳුව කියලා එනවා. කුඩායි බිඳුව නම් මේක තියෙන්නේ මේ ලක්ෂය තියෙන්නේ මේ වෘත්තයේ ඇතුළත. වෘත්තයේ ඇතුළත තමයි තියෙන්නේ. ඍණ 4 y කියන්නේ 1.
ඍණ 1,2. එතකොට අපිට මෙතන එන්නේ කුඩායි බිංදුව. ඒ කියන්නේ A කියන අක්ෂය වෘත්තය ඇතුළත පිහිටයි. කරන්න තියෙන්නේ මේ ලක්ෂයේ ඛණ්ඩාංක ඒ දීලා තියෙන වෘත්තයට ආදේශ කරලා එන උත්තරේ විශාල ධන සංඛ්‍යාවක් නම් ඒක වෘත්තයෙන් පිටත, ඍණ සංඛ්‍යාවක් නම් වෘත්තය ඇතුළත, බිංදුව වෙනවා නම් ඒක වෘත්තයේ මත පිහිටන්නේ. අන්න ඒ ආකාරයකට අපිට වෘත්තයක කේන්ද්‍රය, අරය, ඒ වගේම වෘත්තයක් අනුබද්ධයෙන් ලක්ෂයක පිහිටීම, ඒ වගේම වෘත්තයක විස්කම්භයේ දෙකලවර දීලා තියෙනවා නම් ඒ වෘත්තයේ සමීකරණය හොයන්න පුළුවන් වෙනවා. අපි වෘත්තය සම්බන්ධ ඊළඟ සිද්ධාන්ත ඊළඟ කොටසින් සාකච්ඡා කරමු.